ආයිබෝවන් ඔගොල්ලෝ හැම දිනාටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මේ වීඩියෝ එකේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු විදිහටම අගෝස්තු මාසේ 5 වෙනිදායින් අවසන් වෙච්ච සතියේ මාර්කට් එකේ ගණන් සිදුවෙච්ච ආකාරය මොනවද වැදගත් සිදුවීම් එතකොට යම්කිසි ඇනලිසිස් එකක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ අපි දැන් ගත කරන සතියේ මොන වගේ තත්ත්වයක් අපිට මාකට් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එකත් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මොන වගේ ෂෙයාර් සම්බන්ධයෙන්ද අපි අවධානය වැඩිපුරම යොමු කළ යුත්තේ කියලත් මම ටිකක් ඉඟියක් දෙන්න බලාපොරොත්තු වෙන අවසානයේදී ඒ නිසා වීඩියෝ ස්කිප් කරන්නේ නැතුව අවසාන වෙනකම් බලන්න කියලා ඔයගොල්ලෝ මම ආරාධනා කරනවා. හොඳයි අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 5 වෙනි දිනකන් දවස් 5ක ගනුදෙනු සතියක් තමයි අපිට ලැබුණේ පසුගිය සතියේ. ASP එක ගත්තොත් එහෙම 8333න් අවසන් වුණේ 40.8ක වැඩිවීමක්. S&P SL 20 දර්ශකය 2728න් අවසන් වුණේ 111.4ක වැඩිවීමක්. එතකොට වෙළඳපොළ පිරිවැටුම ගත්තොත් එහෙම රුපියල් මිලියන 14426යි. ඒක ඊට කලින් සතියත් එක්ක බලද්දි 183%ක වැඩිවීමක්. ඒකට සමගාමීව දෛනික පිරිවැටුමත් රුපියල් බිලියන 2.885 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 183ක වැඩිවීමක්. එතකොට 100ක වැඩිවීමක් අපිට මේ සතියේ පේනවා මේ පිරිවැටුමේ. ඒකට හේතුව තමයි ගොඩක් ආයෝජකයෝ මාකට් එකට ඇවිල්ලා ෂෙයාර්ස් මිලදී ගැනීමට යම්කිසි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනී යාම එක් වැඩි වශයෙන් මිලදී ගැනීමට දක්වන ආකාරයක් පෙනී යාම ඒ නිසා තමයි ඒ වගේ වැඩිවීමක් වෙලා තියෙන්නේ. ඒකම අනිත් පැත්තට කන්ට්‍රිබියුට් කරලා තියෙනවා මේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ S&P SL 20 දර්ශකයේ ඉහළ යෑමට. එතකොට අපිට අනිත් පැත්තට පේන තියෙන නෙගටිව් දර්ශනය තමයි net foreign purchase කියන එක ශුද්ධ විදේශ මිලදී ගැනීම කියන එක ඍණ මට්ටමක තියෙන්නේ 475ට ඇවිල්ලා තියෙනවා. මොකද ඒක සාමාන්‍යයෙන් අපි දකින දෙක මාකට් එකක් වැඩි වෙද්දී ශුද්ධ විදේශීය මිලදී ගැනීම ඍණ තත්ත්වයටපත් වෙනවා. මාකට් එක හොඳටම ඩික්ලයින් වෙනකොට ශුද්ධ විදේශීය මිලදී ගැනීම ධන තත්ත්වයටපත් වෙනවා. ඒක අපි දැක්ක පසුගිය සති කිහිපයකම මාකට් එක 7000 ගණන් වලට 6000 ගණන් වලට බහැලා තියෙන අවස්ථාවේ විදේශ ආයෝජක වැඩිපුර ෂෙයාර්ස් මිලදී අරන් තිබුච්ච ආකාරයක් අපි දැක්කා. ඉතින් ඒ ගත්ත ඒවා දැන් මේගොල්ලෝ සෙල් කරනවා වෙන්න පුළුවන් මාකට් එක ඉහළ යන අවස්ථාවේ. ඒකට ASP එක RSI එක 57.2 ඉඳලා 75.6 දක්වා අධික මිලදී ගැනීම මේ ක්ෂේත්‍රය දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 32.2ක වර්ධනයක් අපිට එතනින් බලා ගන්න පුළුවන්. වෙළඳපොලේ වැඩිපුරම ගන්න මේ වටිනාකම් තියෙන සමාගම් 10 ගත්තොත් එහෙම බොහෝ සමාගම් වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා පසුගිය සතියේ. ජෝන් කීල්ස් හෝල්ඩින්ග් සහ CTC වල තමයි යම්කිසි මිල පල්ලහැමක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ හැරෙන්න අනිත් සියලුම සමාගම් වල මිල ඉහළ යෑමක් මේ ආකාරයෙන් අපිට බලා ගන්න පුළුවන් පසුගිය සතියේ. විශේෂයෙන්ම මාකට් එකේ මේ පළවෙනි සහ දෙවෙනි තැන ඉන්න එක්ස්පෝ සහ LOLC පිරිවෙලින් 16ක් සහ 33ක් විදිහට මිල වැඩි කරන් තියෙනවා පසුගිය සතියේ. එතකොට වෙළඳ පොලේ වැඩිපුරම ගනුදෙනු වෙච්ච සමාගම් වල එකක් අපි කියන ඉන්වෙස්ටර්ස්ලා වැඩිපුර මේ මිලදී ගත්ත සමාගම් වල RSI එක තමයි මම මෙතන ඇනලයිස් කරන්නේ. RSI එක මම කම්පෙයාර් කරනවා මෙතන පසුගිය සතියේ RSI එකත් එක්කලා ඒතනදිත් ගොඩක් සමාගම් වල RSI එක වැඩි වෙලා තියෙන ආකාරයක් අපිට පේන්න යනවා. විශේෂයෙන්ම මේ LOLC, LOFC, එතකොට Variable 1, ACL, RCA, ලංකා වෝල්ටයිල්, හේලිස්, එක්ස්පෝ, සොෆජික් කැපිටල්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වගේ සමාගම් වල 20%කට වඩා RSI එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ටිකක් RSI එක පල්ලෙහාගේ සමාගමුත් තියෙනවා. MGT, මස්කෙඩිය, වඩකොළ, බලංගොඩ, කැලිවැලි වගේ සමාගම් වල ඒ කියන්නේ ප්ලාන්ටේෂන් සමාගම් වල පොඩ්ඩක් සෙලින් තත්ත්වයක් ඇති වෙලා කියන්නේ ඉන්වෙස්ටර්ස්ලා ඒවල ලාභය අතරගතු ආකාරයක් පේන යනවා. ඒ ලාභ ඒගොල්ලෝ අනිත් ෂෙයාර්ස් වලට මූව් කරලා දෙන ආකාරයක් පේන යනවා. විශේෂයෙන්ම LOC ගෲප් එකේ ෂෙයාර්ස් සහ ධම්මික පෙරේරාගේ ගෲප් එකේ ෂෙයාර්ස් වලට විදිහට සහ අනිකුත් සහ තවත් ට්‍රේඩින් ෂෙයාර්ස් කීපයකටත් ඒ ආකාරයෙන් මූව් වෙලා තියෙනවා. හරි ඒක තමයි RSI ඇනලයිස් කරලා බලපුවම මේ ෂෙයාර්ස් වල අපිට ගන්න පුළුවන් නිගමනය.
එතකොට වීක් එකේ හයි ලෝ සහ ක්ලෝසින් පොයින්ට්ස් අපිට ලැබෙන්නේ මේ විදිහටයි ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ ඉහළම පොයින්ට් එක 8364යි පහළම පොයින්ට් එක 7728යි. එතකොට හයි ලෝ සහ ක්ලෝසින් පොයින්ට් 15 ඇවරේජ් එකක් විදිහට ගත්තොත් එimhe 8048යි. ඒක කලින් සතියත් එක්ක බලද්දී සාපේක්ෂව බලද්දී පොයින්ට් 400කට ආසන්න මට්ටමින් වැඩිවීමක් ඉහළ වර්ධනයක්. ඒ වගේම මේ ඉහළ පොයින්ට් එකයි පහළ පොයින්ට් එක අතර වෙනස පොයින්ට් 636ක්. ඒකත් සෑහෙන ඉහළ වැඩිවීමක්. ඒකත් එක්කලා මේ සම්මත අප ගමනේ නැත්නම් ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එක වැඩි වෙලා තියෙන පොයින්ට් 208ක් දක්වා. එතකොට ඒකෙන් ඔයගොල්ලන් තේරෙනවා ඉන්ඩෙක්ස් වොලටිලිටි එක. වෙළඳ පොලේ විචල්්‍යතාවය 2.6ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මෑත සතිවල අපි දැක්ක ඉහළම විචල්්‍යතාවය වාර්තා වෙලා තියෙනවා. ඊට කලින් සතිය අපි දැක්ක 0.6ක් විදියට බොහොම අඩු විචල්්‍යතාවයයි. පහළම විචල්්‍යතාවය වාර්තා කරනවා. දැන් ආයේ ඊට පස්සේ සතියේ ඒ මෑත සතිවල දැකපු ඉහළම විචල්්‍යතාවයත් ඔන්න වාර්තා කරලා තියෙනවා. හැබැයි ඒක වාර්තා කරන්නේ මාකට් එකේ ඉහළට යෑමේ ප්‍රවණතාවයක් එක්ක කියන එකත් අපි මතක තියාගන්න ඕන. එතකොට ඉහළට යෑමට තමයි මේ විචල්්‍යතාවය නැත්නම් මේ වෙනස් වීම බලපාලා තියෙන්නේ. ඒක ටිකක් අර පීඩාවට පත් වෙලා හිටපු ඉන්වෙස්ටර්ස්ලා පසුගිය සතිවල මාසවල මාකට් කැටි නිසා ඒක ඒ ඉන්වෙස්ටර්ස්ලාට හොඳ සුබ ආරංචියක් වෙන්න පුළුවන් ඉදිරියේදී. USD රේට් එක බැලුවොත් එහෙම තාමත් 360යි සත 80 තියාගෙන ඉන්නවා. ඉතින් සෙටල් බැංක් එක අර රුපියල් 200 මට්ටමේ මේක අල්ලගෙන තියාගෙන හිටියා වගේ දැන් නැවත වාරයක් ඒගොල්ලෝ 360 මට්ටමේ අල්ලගෙන තියාගෙන ඉන්න තීරණය කරලා තියෙන ආකාරයක් අපිට පෙනී යන්නේ. ඉතින් මේක කොච්චර හොඳ වෙයිද නරක වෙයිද කියලා අපිට ඉදිරියටම බලා ගන්න වෙන්නේ. මේක මෙහෙම තියලා එකපාරම මේක ඇරියා වගේ මේක කෙලින්ම 450ට 500ට වගේ නිකන් අතෑරලා දායිද නැහැ. මොකද ලංකාවේ තියෙන USD ෆ්ලෝ එක ඉන්ෆ්ලෝ එක තාම හරි ගිහිල්ලා නැහැ. ඒ තිවිච්ච ආකාරයෙන්ම දුර්වල මට්ටමේ තියෙන නිසා අපි බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා. හැබැයි එහෙම වුණොත් එහෙම නම් අර ප්ලාන්ටේෂන් කම්පැනිස් වගේ සමාගම් වල හොඳට අපි කියනවා බඹරේ වැල්ලෙත් කරගෙන තත්ත්වයක් ඉස්සරහටත් ඇති වෙන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් මාකට් එකට පැත්තට පොඩ්ඩක් අපි අවධානය යොමු කරොත් එහෙම ගොඩක් ඉක්විටි මාකට්ස් රිකවර් වෙලා තියෙන පසුගිය සතියේ USD 500 UK 100 JP25 Nifty වගේම KSC FTSE BM ඉන්ඩෙක්ස් එක වගේ මේ හැම ඉන්ඩෙක්ස් එකක්ම ඉක්විටි මාකට් සමස්තයක් වශයෙන් ගත්තාම හොඳට perform කරලා තියෙනවා. ක්‍රිප්ටෝ මාකට් එක පොඩ්ඩක් ආයි වීක් වෙලා තියෙනවා. පසුගිය සති දෙක තුනේම අපි දැක්කා ක්‍රිප්ටෝ මාකට් එක පොඩ්ඩක් රිකවර් වෙගෙන එනවා. නමුත් ඔන්න පසුගිය සතියේ බිට්කොයින් ඉතේරියම් වගේ මේ ෂෙයාර්ස් මේ කරන්සිස් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ ආකාරයෙන් බලවම ක්‍රිප්ටෝ මාකට් එකේ පොඩි පල්ලෙහා යamak තියෙනවා. නමුත් ඉක්විටි මාකට් එකේ වර්ල්ඩ් අනිත් පැත්තෙන් ගත්තාම ඉම්ප්‍රූව්මන්ට් එකක් පසුගිය සතියේ තියෙනවා. නෙක්ස්ට් වීක් ගැන අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම ගිය සුමානේ මම කතා කරේ මගේ අප්ඩේට් එකේ කොන්සොලිඩේෂන් පැටර්න් එක පේන්න තියෙනවා කියලා මම කිව්වේ. මේක අනුව අලුතෙන් නිකුත් වීමට නියමිත ෆයිනෑන්ෂල් රිසල්ට්ස් හොඳ වුණොත් මාකට් එකට පුෂ් එකක් දෙන්න පුළුවන් කියලා තමයි මම කිව්වේ. ඒක තමයි මම කිව්වේ June quarter results can add stimulus to the market push කියලා කිව්වේ. මේ consolidation මට්ටමේ තියෙන මාකට් එක මෙතනින් බ්‍රේක් කරලා ඉහළට ගෙන යීමේ හැකියාවක් තියෙයි කියලා මම කිව්වේ. financial results හොඳ results issue වුණොත් එහෙම මේක තමයි මගේ දැනුවත් කිරීම පසුගිය සතියේ. ඉතින් ඇත්තම මේ සතියේ ඒ වගේ සමාගම් ගණනාවක results issue වුණා. ඇත්ත වශයෙන්ම සමහර රිසල්ට් බලපුවම අපිට සර්ප්‍රයිස් වෙලා ගියා. විශේෂයෙන්ම IOC වගේ සමාගම් වල රිසල්ට් එක එක්ස්පෙක්ට් කරා හොඳ රිසල්ට් එකක් එයි කියලා. ඊටත් වඩා ඉහළ රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අර සර්ප්‍රයිස් රිසල්ට්ස් ගොඩක් ආපු නිසා මෙන්න මේ විදිහට මාකට් එක මූව් වෙලා තියෙන පසුගිය සතියේ. ඉතින් ඒක දැන් මාකට් එක මෙන්න මේ හරියට ඇවිල්ලා දවස් 4ක් දවස් 5ක් විතර ඇවිල්ලා දැන් මෙන්න මේ අද වෙද්දි රෙසිස්ටන්ස් ලෙවල් එකකට මූව් වෙලා තියෙනවා. 8480 රෙසිස්ටන්ස් එකට කිට්ටු වෙලා තියෙන්නේ. 8423යි ක්ලෝස් වෙලා තියෙන්නේ. 8480 අපේ රෙසිස්ටන්ස් එක පේන්න තියෙනවා. ඒ වගේම තව රෙසිස්ටන්ස් එකක් පේන්න තියෙනවා. එතනින් පොඩක් උඩට ගියාම 8760 මේ රෙසිස්ටන්ස් ලයින් දෙක තමයි අපිට පේන්න තියෙන්නේ මාකට් එක ඉදිරියේදී. එතකොට මේ රෙසිස්ටන්ස් ලයින් එකට බ්‍රේක් කරන්න පුළුවන් වුණොත් සක්සස්ෆුල් කියන්නේ 8460 සක්සස්ෆුල් බ්‍රේක් කරන්න පුළුවන් වුණොත් එimhe 8760 වෙනකන් මාකට් එකට යෑමේ හැකියාවක් තියෙනවා ඉහළ. ඉතින් මම හිතනවා මේ දැන් යන ට්‍රෙන්ඩ් එකත් එක්කලා
සහ මම ඉස්සරහට කතා කරන්නම් ඉන්ඩිකේටර්ස් වල තත්ත්වය මේකත් එක්කලා මම හිතා 8480 නම් බ්‍රේක් කරගන්න පුළුවන් වෙයි කියන එක. හැබැයි බ්‍රේක් කරගන්න බැරි වුණොත් එහෙම මෙතනින් 8480 වගේ ෆේල් වුණොත් එහෙම මාකට් එකේ පල්ලෙහාට තියෙනවා අපිට සපෝට් ලයින් දෙකක් බලා ගන්න පුළුවන්. එකක් 8170 තියෙනවා. අනිත් එක 7630 මට්ටමේ තියෙනවා. නමුත් මම හිතනවා දැන් මේ තියෙන මොමන්ටම් එකත් එක්කලා earnings වලට රියැක්ට් කරන මාකට් එකේ තත්ත්වයක් එක්කලා 8170ට වගේ පුල් බෑක් එකක් ආවොත් එහෙම මාකට් එක මෙතන ඉඳලා මේ හරියටම පුල් බෑක් එකක් ආවොත් එහෙම ආපහු 8170 වගේ ලෙවල් එකෙන් බ්‍රේක් වෙලා නැවත ආරයක් මේ රෙසිස්ටන්ස් එක චෙක් කරන්න මාකට් එකට බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද දැනට තියෙන ෂෙයාර්ස් වල ගණනාවක මොමන්ටම් එක ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. අපි දැක්කා අද LIOC වාර්තාගත මිලකට යනවා බෝඩ් ක්ලියර් වෙනවා. ඒ වගේම අපි දැක්කා LOLC රුපියල් 600 ආසන්න මට්ටමට එනවා. ඒකත් එක්කම LOFC Browns Investments අනිත් පැත්තෙන් නැවත වාරයක් අපි දැක්ක ප්ලාන්ටේෂන් ෂෙයාර්ස් කීපයක් මූව් වෙනවා. ලංකේම් ඩෙවලොප්මන්ට් කොටගල මම මේ ගැන වීඩියෝ කරලා තියෙනවා. මම කොටගලයි ලංකේ වීඩියෝ ඩෙවලොප්මන්ට් එකට වෙනම කරලා තියෙනවා. එක වීඩියෝ එකක් අරන් බලන්න. ඒක මම කරන්නම හේතුව මේක ගොඩක් ලොකු T එක්ස්පෝෂර් එකක් තියෙන හොඳ රිසල්ට් එකක් බලාපොරොත්තු වෙනවා. අපි දැක්කා ඒ වගේම අගලවත්ත මස්කෙලිය බලංගොඩ වගේ ෂෙයාර්ස් නැවත වාරයක් අර ප්‍රොෆිට් ටේකින් වෙලා පොඩ්ඩක් පල්ලෙහාට අප එක ආපහු අද සෑහෙන ලොකු ගේන්ස් ගන්නවා. කැලණි වැලි සහ තලවා කැලේ අර මම එක්ස්ප්ලেইন කරා විදිහට ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටඩ් තරමටම මේ ග්‍රොස් ප්‍රොෆිට් ඉම්ප්‍රූව්මන්ට් එකක් නැති නිසා පොඩ්ඩක් ස්ලගිෂ් වෙලා තියෙනවා. නමුත් අනිත් කම්පැනිස් කියන්නේ ගොඩක්ම ටී ඔක්ෂන් එකේ තමන්ගේ තේ අවුට්පුට් එක විකුණන සමාගම් මේ ඔය බලංගොඩ කොටකල ලංකේම් ඩෙවලොප්මන්ට් වගේ කියන සමාගම් මේ වල අනිවාර්යයෙන්ම ඒ ඉම්පැක්ට් එක සෑහෙන්න ඒගොල්ලන්ට PL එක පේන්න තියෙයි ඒ ටී ප්‍රයිසස් ඉහළ යෑම ඒකත් එක්කලා අපි දැක්කා අද දුරටත් ඒවා ඉහළ යනවා. ඉතින් මේ වගේ ෂෙයාර්ස් ගොඩක් මූවමන්ට් එක ප්‍රබල තත්ත්වයක තියෙන නිසා මම හිතනවා පොඩි හරි පුල් බෑක් එකක් ආවත් කොයි වෙලාව හරි මාකට් එකේ 8170 න් ඒ ආසන්නයෙන් නැවත වරක් ටර්න් බෑක් කරලා 8480 චෙක් කරන්න try කරයි කියලා මාකට් එකේ. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඉන්ඩිකේටර්ස් ටිකක් තුනත් RSI එක ඉන්ක්‍රීසින් ට්‍රෙන්ඩ් එකක තියෙන තාම පල්ලෙහාට ආකාර පේන්නේ නැහැ. ස්ටොකැස්ටික් එකත් සිග්නල් ලයින් එකත් එක්කම සමාන්තරව ගමන් කරන ආකාරය පේන්න තියෙනවා. බොලින්ජ් බෑන්ඩ්ස් වල ඉහළ පරාසයෙන් එහාට තමයි දැන් මේ මාකට් මූව්මන්ට් එක යන්නේ. මේ සිග්නල් එක අනුව මේක තවදුරටත් බාර් එකක් දෙකක් වගේ වදින්නත් හැකියාවක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ හරිය වැදුනා විතර වගේ කරෙක්ෂන් එකක් එන්න කලින් ඉතින් ඒ තාම මේ தත්ත්වයට ඇවිල්ලා ඒක தත්ත්වෙ පටන් ගැනීමක් තියෙන්නේ. මේකත් එක්කලා අපිට මේ ඊට පස්සේ RSI එක 85කට වගේ විතර වගේ ගිහින් සමහර කරෙක්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙයි. නමුත් පේන විදිහට ඉමීඩියට් 1-2 days වල මාකට් එක තවදුරටත් ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් රෙසිස්ටන්ස් ලෙවල් එක බ්‍රේක් කරයිද කියලා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන. රෙසිස්ටන්ස් ලෙවල් එක බ්‍රේක් කරන්න බැරි වුණොත් එහෙම සපෝට් ලෙවල් එකේ 8170 මේ සපෝට් ලෙවල් එකෙන් ආපහු හැරීමේ හැකියාවකුත් තියෙනවා. හරි. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ටාගට් කරන්න කම්පැනිස් වලට ඇට්‍රැක්ටිව් earnings තියෙන මේ ඇට්‍රැක්ටිව් earnings growth එකක් විතරක් නෙමෙයි suitable earnings මේ sustainable earnings growth එකකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ සමහර කම්පැනිස් තියෙනවා one off results මේ issue කරොත් ඒගොල්ලන් ඉදිරි කාර්තු වල ඒවා ඒ ආකාරයෙන්ම ඒ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඉන්වෙස්ට් කරනකොට හොඳ වර්ධනයක් තියෙන සහ ඒ වර්ධනය ඒ වගේ ඒ earning එක ඉදිරි කාර්තු වලත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ආකාරයේ ඒවා වෙන්න නම් වඩා හොඳයි. මේ මම පෙන්ලා තියෙන සන්ෂයින් එක year on year 54ක් ගේන් එකක් කරන් තියෙන profit growth එකක්. PGP gas 176 IOC more than 1000% growth එකක් තියෙනවා. අගලවත්ත 112යි, Xpac 461යි, HNB assurance 34යි, CIC holdings 188යි. year on year growth එක මේ ජූන් ක්වාටර් එකේ. ඉතින් මේ වලින් මම CIC ගැන වීඩියෝ එකක් කරලා ඇති, අගලවත්ත එක කරලා ඇති, ලංකා IOC ගැන කරලා ඇති. ඉතින් මේ වගේ වීඩියෝස් උත් බලන්න. මේ වගේ හොඳ ෂෙයාර්ස් සහ මේ earnings ඉදිරි කාර්තු වලත් එන ෂෙයාර්ස් අනිවාර්යයෙන්ම perform කරයි මාකට් එකේ. ඒ වල ඉන්වෙස්ට් කරලා තියාගන්න එක වඩා හොඳයි කියලා තමයි මගේ හැඟීම සහ මගේ උපදේශය ඔයගොල්ලෝ වෙනුවෙන්. එහෙනම් subscribe කරේ නැත්නම් subscribe කරලා මේ bell button එක ඔබලා තියාගන්න. මොකද ඒතර මේ වගේ important updates දාපු ගමන් මම frequently updates දානවා. ඒ නිසා ටක් ටක් ගාලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. bell button එකත් ඔබලා all notifications enable කරොත් එහෙම. හරි. එහෙනම් මම ගිහින් එන්නම්. බොහොම ස්තුතියි. හැමෝටම ජය. පරිස්සමින් ඉන්න.